අද 2020 ඔක්තෝබර් 13 අඟහරුවාදා සිරස්තල බ්‍රැන්ඩික්ස් කොල්ලුපිටිය ශාඛාවේ 7 දෙනෙකුටත් කොවිඩ්. දින 9ක් තුල මිනුවන්ගොඩ පොකුර 1400 ඉක්මවයි. මහජන මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත රිෂාඩ් අත්අඩංගුවට ගන්න. නීතිපතිගෙන් පොලිසියට උපදෙස්. රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශ ස්ථානාපති කාර්යාල මුස්ලිම් අන්තවාදී සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නිසා ඒවා මර්ධනය අපහසු වුණා. මෛත්‍රීගෙන් පාස්කු කොමිසමට හෙළිදරව්වක්. රාමඤ්ඤ අමරපුර සංඝ සභා 20ට එරෙහිව මාධ්‍ය හමු පැවැත්වීම මහා හිමිවරුන්ගේ දෝෂ දර්ශනයට කතෝලික රදුගුරු සම්මේලනයත් 20ට එරෙහි වේ. අගෝස්තුවෙන් පසු චීනයෙන් බාහිර සමාජ කොවිඩ් පොකුරක්. දින 5ක් තුල මිලියන 9ක් PCR පරීක්ෂාවට. ඉන්දියාවේ ආදාහනාගාර කොවිඩ් මලසිරුරු වලින් පිරේ. This is Other Therana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගයි. කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකින් 7 දෙනෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තවත් සේවක සේවිකාවන් 42 දෙනෙකුද ඊයේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. අද දිනේ තවත් ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වීමත් සමග මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1446 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 32 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර 17 දෙනා ස්වයං නිරෝධායන සඳහා යොමු කර සිටි ආශ්‍රිතයන්. මෙරටින් වාර්තා වූ විශාලතම කොවිඩ් පොකුර වන මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් ගණන 1446 දෙනෙකු දක්වා ව්‍යාප්ත වීමට ගතව තිබෙන්නේ දින 9ක් වැනි කෙටි කාලයක්. මාස 7ක පමණ කාලයක සිට විදේශයන්ගේ සිට මෙරට පැමිණි අය අතරින් හඳුනාගෙන තිබෙන්නේද 1534ක් පමණයි. මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආසාදිතයන්ට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මූලාශ්‍රය තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති බව යුද හමුදාපති ලොතිසන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ 360 වැඩසටහන සමග එක්වමින් ප්‍රකාශ කළා. ඔක්තෝබර් මාසේ 3 වෙනිදා කාන්තාවක් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හමුණු වහාම මේ හා සම්බන්ධ වෙච්ච අය ගණන් අපි හොයලා බලනවා. මේ කාන්තාව නිකන් අසනීප තත්ත්වයකට පසු වෙන්න කලින් 33 දෙනෙක්ගේ වගේ කණ්ඩායමක් මේ ආකාරයෙන් මෑට ප්‍රථම කොවිඩ් හොනලා ලක්ෂණ පෙන්වුම් කරලා තියෙනවා. මේක 10යි 20 අතර කාල සීමාවේදී තමයි එහෙමනම් මේ කට්ටියට බෝවිය යුතු. අපි හොයාගන්නවා හරියට තවත් නමයක අඩු කරගන්නවා 10 දෙනෙක්ට විතර. ඒ 10 දෙනාගෙන් ආපහු එක්කෙනෙක්ගේ පස්සේ හොයාගෙන අපි යද්දි විහිදිලා යනවා බන්ධනාගාරය වෙතට යනවා මේ. ඊට පස්සේ බන්ධනාගාරය කියලා බැලුවම එතන ඉහාට එක යන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා හා සම්බන්ධ වෙන බන්ධනාගාරයේ පුද්ගලයාට කොවිඩ් ආසාදනයක් වීම නැහැ. ඊට අතර ඇන්ටිජන් කියලා තියෙනවා. ඒකෙන් හොයන්න පුළුවන් යම් කිසි පුද්ගලෙට හැදිලා මේක හොඳ වෙලා ගිහිලා තියෙනවද කවුරුත් නොදන්නවා කියලා ඒ ටෙස්ට් එකත් කළා. ඒකෙමුත් නැහැ. එතකොට මේ මාර්ගයේ එතනින් වැහෙනවා. ඒක පස්සේ දුවල වැඩක් නැහැ. මේ ආදි වශයෙන් මේ 10 දෙනා ගැනම අපි සොයලා බලලා තවදුරටත් හොයමින් ඉන්නවා. අද තත්ත්වය කිව්වොත් මේ වෙනකොට අපි මේ පළවෙනි කොන්ටැක්ට්ස් ටික ඔක්කොම හොයාගෙන ඉවරයි. මේ කරපු ක්‍රමවේදයන් යටතේ මේක කිසිසේත් ග්‍රහණයේ තිබෙන අවස්ථාවක් ග්‍රහණය මෙදිලා නැහැ. කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් 7 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා සඳහන් කළා. මේ සියලු දෙනාම කොළඹ නගරයෙන් පිටත පදිංචිකරුවන්. ඔවුන් සියලු දෙනාම මේ වන විට රෝහල් කරා යොමු කරලා තියෙන ප්‍රතිකාර සඳහා කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. මීට අමතරව ඔක්තෝබර් 6 වෙනිදා සිට මේ දක්වා කොළඹ නගරය තුල පමණක් PCR පරීක්ෂණ 2884ක් සිදු කරනු ලැබුවා. මෙයින් 10 දෙනෙක් පමණයි සාක්ෂාත් වූයේ ටෙස්ට් එක පොසිටිව් බවට. මෙයිනුත් රෝගීන් කොළඹ නගරය තුලින් වාර්තා වෙලා තියෙන්නේ 5 දෙනෙක් පමණයි. ඒ 5 දෙනාගේම මූලාශ්‍රයන් අපි දන්නවා. තැනැත්තියක් ඊයේ දිනේදී දෙමටගොඩ කෙන්ට් පාරෙන් වාර්තා වුණා. ඇයත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ කරන කාන්තාවක්. එමෙන්ම කොළඹ යුනියන් ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක පදිංචි අයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සමාජිකයන්ට වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වුණා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ අදාළ පුද්ගලයා රැකියාව කළ ස්ථානයේ අයෙකුගේ ඥාතියෙකු මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතයෙකු බවයි. රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ හොරණ මොරගහහේන වත්තිකඩේ ප්‍රදේශයේ පදිංචි අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඔහු සංචාරය කළ මොරගහහේන හොරගස් හන්දිය සහ ඔලබඩුව යන ප්‍රදේශවල වෙළඳසැල් 3ක් අද වසා දැමුණා.
එම වෙළඳසැල් සහ ආසාදිතයා සමග සම්බන්ධතා පැවතු තවත් නිවාස 4ක පුද්ගලයන් 20 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාළ ආසාදිතයා මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ දෙවන පෙළ ආශ්‍රිතයෙකු බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. අනුරාධපුර ඇලයාපත්තුව විහාරපාලුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක් වන මිත්තණියකට සහ ඇගේ මිනිබිරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මිනිබිරියගේ මව සීදුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන අතර ඇය ඉක්ුත් ඔක්තෝබර් 6 වෙනිදා සිට 10 වෙනිදා දක්වා විහාරපාලුගම ප්‍රදේශයේ නිවසට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශය සඳහන් කළා. පසුව මිනිබිරියට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ඇයව ඇලයාපත්තුව රෝහලට ඇතුළත් කර තිබූ අතර අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා. එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී මිත්තණියට මෙන්ම මිනිබිරියටත් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් ආරියරත්න මහතා සඳහන් කළා. සිදුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන මිනිබිරියගේ මවගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතයි. දියණිය රෝහල් ගත වෙලා තියෙන මාමා කෙනෙක්ගේ ට්‍රීවිල් රථයෙන් තමයි ඇලයාපත්තුව. අපි එම නිවස සහ ඒ සඳහා එයාගේ ලොකු අම්මා කෙනෙකුත් දායක වෙලා තියෙනවා. ඒ සියලු දෙනාම රෝදායන සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඊට අමතරව මෙම නිවසේ ඉන්නේ පුතා වොලිබෝල් තරඟ කීපයකට යෙදিলা තියෙනවා නීරාවිය සහ මහ බුලංකුලම. ඒ නිසා පිරිකාර්මක ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැන් කරමින් පවතිනවා. කටුනායක වෙළඳ කලාපයේ තවත් සේවක සේවිකාවන් 42 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කලාපයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 67ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් බහුතරය සීදුව ප්‍රදේශයේ නවාතැන්පළවල සිටින අයයි. ඊයේ දින ඩේවිඩ් සිල්වා මහාවිද්‍යාලයේ PCR පරීක්ෂණ 220ක් කරන ලැබුවා පළමු ආශ්‍රිතයන්ගෙන්. එයින් අද දින වාර්තා ලැබිලා තියෙනවා 34 දෙනෙකුට කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බවට. මේ වෙනුවට සීදුව සෞඛ්‍ය විද්‍යාලය කොට්ටාසයට රෝගීන් 102ක් පමණ වාර්තා වෙලා තියෙනවා. කැලණිය ප්‍රදේශයේ ටයර් කම්හලක සේවය කළ හෝමාගම සහ කැලණිය පදිංචි දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා වුවද ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණ සිදු කළ පෞද්ගලික රෝහල අදාළ ආයතනයේ කළමනාකාරීත්වයට අද යලි දැනුම් දී තිබෙනවා. මේ අතර පසුගිය ජුලි මාසයේදී මාළදිවයිනේ සිට දිවයිනට පැමිණ දිනදා 4ක නිරෝධායනය සම්පූර්ණ කර කහවත්ත වැල්ලෙන්දුර ප්‍රදේශයේ සිය නිවසේ සිටි අයෙකුට යලි කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔහු දිනදා 4ක ස්වයං නිරෝධායනය අවසන් කර තිබූ අතර යලි මාළදිවයිනට යාම සඳහා සිදු කළ PCR පරීක්ෂණයේදී ආසාදිත බව තහවුරු වූ බවයි ප්‍රදේශයේ බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 18ක් ආශ්‍රිතව නිරෝධායන ඇඳින නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. සෞඛ්‍ය අංශ වාර්තා කරලා තියෙනවා තවදුරටත් මේවා ව්‍යාප්ත වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා තමයි අර සුපුරුදු පරිදි 8 ඉඳලා 8 වෙනකල් වෙළඳසැල් ඒ වගේම ෆාමසි විවෘත කරන්න අද දිනේ ඉඳලා දින 3ක් දක්වා හැකියාවක් නැහැ. අපි බලමු සිකුරාදා විතර වෙනකොට මේ තත්ත්වයන්ගෙන් ඔබට ගිහිල්ලා නැවත ඒ සහන ලබා දෙන්න පුළුවන් වෙයිද කියලා. දිවයිනේ සෑම ඇඟලුම් කම්හලක්ම සෑම සති දෙකකටම වරක් සිය කාර්යමණ්ඩල සමාජිකයන්ගේ PCR පරීක්ෂණ සිදු කළ යුතු බවට රජය උපදෙස් ලබා දී තිබෙනවා. එම උපදෙස් ලබා දී ඇත්තේ දිවෙන පුරා නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන් පරිපාලන නිලධාරීන් සමග රජයේ බලධාරීන් අද පැවැත් වූ සාකච්ඡාවකදී. ගම්පහ දිස්ත්‍රික්කයේ බේගම සහ කටුනායක වෙළඳ කලාප සහ දෙවන පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටලුවලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් COVID-19 ප්‍රතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද පැවැත්වුණා. කර්මාන්ත ශාලා තුළ සේවයේ නියුතු කාර්ය මණ්ඩල නවාතන්ගෙන සිටින ස්ථාන පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව මෙහිදී අවධාරණය වී තිබෙනවා. මුඛාවරණ පැළඳීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම සහ දිනකට තෙවරක් උෂ්ණත්වය පරීක්ෂා කිරීම මූලිකව සිදු කළ යුතු බවටද මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. මීට අමතරව සති දෙකකට වරක් සේවකයන් PCR පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කරන ලෙසත් හිමිකරුවන්ට දැනුම් දී තිබෙනවා. කොවිඩ් මර්ධන වැඩපිළිවෙලට සිය සහාය ලබා ගන්නයි දේශීය වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටියේ අද මාධ්‍ය හමුවක් පවත්වමින්. ශ්‍රී ලංකාවේ සිටින සමස්ත දේශීය වෛද්‍යවරු 24000ම සූදානම් මේ කොවිඩ් වසංගතයේ එන අභියෝගය බාරගන්න. ඒ සඳහා දේශපාලන සහ මඟ පෙන්වීමේ නායකත්වය ගරු සිසිර ජයකොඩි ඇමතිතුමා අතට පත් කරන්න. අපි රජයට දැනුවත් කරනවා, අපි ඇමතිතුමා දැනුවත් කරනවා. අපේ රෝහල් පද්ධතිය ඉතා ඉක්මනටම සංවර්ධනය කළා, මේ යටිතල පහසුකම් වැඩි කළා අපට ඒ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්න අවස්ථාව ලබා දෙන්න. මේ එමෙන්ම කොවිඩ් මර්ධනයේදී දේශීය වෛද්‍ය ක්‍රමෝපායන් භාවිත කිරීමේ වැඩපිළිවෙලකට සිය අනුග්‍රහය හිමිවන බවයි අද දෙරණ 24 බිග් ෆෝකස් වැඩසටහනට අධෙක්වෙමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ. මම බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වුණත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා බටහිර වෙදකම කොරෝනා 19 කියන මේ තත්ත්වයේදී ලෝපුරා යම් අසමත්කමක් පෙන්වනවා.
ඒක බෙහෙතක් තියෙනවා නම් අපි මෙච්චර දන් කරන්නේ නැහැ. එන්නතක් නැති නිසානේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එතකොට බටහිර නොවන අනිකුත් වෛද්‍ය ශාස්ත්‍රයන් පිළිබඳව මම හිතනවා අපේ රටේදී අපේ හෙළවැදකම අපේ පෞරාණික සිංහල වෙදකම සහ ආයුර්වේද වෙදකම යම් සමත්කමක් පෙන්වලා තියෙනවා මේ කාරණේදී. ඉතින් ඒ වෙනුවෙන් කෙරෙන ඕනම කටයුත්තකට අපේ අනුග්‍රහය සැලසෙනවා. මේ රටේ ශාතිශය බහුතර බටහිර වෛද්‍යවරු මේ කොරෝනා වසංගතයේ වෙලාවේදී ඉඟුරු කොත්තමල්ලියකට දුම්හට්ටියට වාෂ්පයට අවනම්බු කරේ නැහැ. ඒකට අවස්ථාව ලබා දුන්නා. අපි චීනේ කොරෝනා තීද්දී මෙහෙ දුම් ඇල්ලුවා. ඉඟුරු කොත්තමල්ලි බිව්වා. දැන් ලංකාවේ කොරෝනා 1000කට වැඩි එකපාරෙද්දී ඉඟුරු කොත්තමල්ලි මතකත් නැහැ. මුඛවාඩම මතකත් නැහැ. දුම් අල්ලන්න මතකත් නැහැ. මුකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි. අපි පිරිත් කිව්වා. ඒ ලැබුණ ආධ්‍යාත්මික ශක්තියත් අපිට හේතු වුණා. දිවයින පුරා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සියලුම සේවකයන්ගේ පෞද්ගලික විස්තර අද සිට දින 3ක් ඇතුළත යාවත් කාලීන කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා. මේක ගම්පා දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි මුළු ලංකාවේ හැම කෙනෙක්ගේම ඉල්ලීමක් කරන්නේ ඒ ලිපිගොනු යථාවත් කරපුවාම යම් හදිසි අවස්ථාවක නිරෝධායන කටයුත්තක් සිදු කරන්න වුණොත් සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්න වුණොත් ඒ දුරකථන අංක ටික අපිට ලැබුණාම අපිට ඒ අය සම්බන්ධ කරගන්න පුළුවන්. පවතින තත්ත්වය හමුවේ රට තුළ සෞඛ්‍ය ධාරිතාව ආරක්ෂා කරගත යුතු බවයි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍යමුඛදී සඳහන් කළේ. නව සාමාන්‍යකරණය කියන කාරණය අමතක වූ හින්දා තමා මේ විදිහේ විශාල පොකුරක් එකපාර අපිට ඇවිල්ලා තියෙන්නේ. මෙහි ඊළඟ අධීරයේදී වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සෞඛ්‍ය ධාරිතාවට දරා ගැනීමට නොහැකි වුණොත් අපි ගැටලුවකට පත් වෙනවා. ඉතාලියේදී, යුරෝපයේදී සහ ඉන්දියාවේ දැන් අද වෙලා තියෙන්නේ ඒකයි. මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 4,893 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මිනුවන් ගොඩ කොවිඩ් පොකුර 1,446ක් තෙක් ඉහළ යාමත් සමගයි. මේ අතර වසංගත ව්‍යාප්තියේ දරුණු බව කියා පාමින් ඉන්දියාවේ ආදාහනාගාර රැසක මල සිරුරු ගොඩ ගැසී ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 38ක් ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 10,86,000කට අධිකයි. පසුගිය පැය 24 දීත් ලොව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වූයේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 54,265ක්. ඒ සමග රට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 71,77,000 ඉක්මවා ගියා. කොවිඩ් මරණ සංඛ්‍යාවද ලක්ෂය ඉක්මවා යමින් ඉන්දියාව මේ වන විට දකුණු ආසියානු කලාපයේ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. මේ අතර දිල්ලි නුවර පැරණි ආදාහනාගාරය කොවිඩ් රෝගීන්ගේ වලසිරු වලින් පිරී ගොස් ඇති අයුරු එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. බොහෝ සුසාන භූමිවල කොවිඩ් මරණ සඳහා වෙන් කර ඇති කලාප මිනිත්තු කිහිපයක් තුළ පිරී යන බවයි වාර්තා වන්නේ. එරට සමූහ මිනි වලවල්ද නිර්මාණය වී ඇත්තේ වසංගත තත්ත්වයේ දරුණු බව තවත් පැහැදිලි කරමින්. ඇමරිකාවේද තවමත් පාලනයකින් තොරව වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. වෛරසයට ගොදුරු වී මිය ගිය ඇමරිකානුවන් ගණන මේ වන විට 2,20,000 ඉක්මවා අවසන්. පසුගිය සතියාන්තයේදී තිබූ විශේෂ සැමරුම් උත්සව කිහිපයකින් පසු ඉක්වදෝරයේ යලි කොවිඩ් ආසාදිතයන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා. වසංගතයේ මුල් අවධියේදී එරට වීදිවල පවා තැන තැන ආසාදිතයන් මිය ගොස් තිබුණේ කොවිඩ් ව්‍යාප්තියේ භයානකකම ලොවට පෙන්වා දෙමින්. එමෙන්ම රාජ්‍ය රෝහල් පද්ධතියේ ධාරිතාව ඉක්මවා යාම සහ වසංගතයේ පාලනයට අසමත් වීම නිසා බ්‍රසීලය සහ මෙක්සිකෝව ඇතුළු රටවල මලසිරුරු ගොඩ ගැස්මෙන් පවතිනවා. මේ අතර චීනයේ චින්ඩාවෝ නගරයෙන් නව කොවිඩ් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එලෙස චීනයේ ස්වදේශිකයන් තුලින් කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ පසුගිය අගෝස්තු මාසයෙන් පසුයි. ඒ සමගින්ම නගරයේ වැසියන් ලක්ෂ 90ක් දින 5ක් තුල PCR පරීක්ෂණයට ලක් කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට අද උපදෙස් දුන්නා. ඒ මහජන මුදල් ලාභාවිතා කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම ප්‍රදේශයේ අවතැන් වූවන් ඡන්දය ප්‍රකාශ කිරීමට මන්නාරම් ප්‍රදේශයට රැගෙන යාමේ සිදුවීමට අදාළවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෙව්දීන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා අද දහවල් උපදෙස් ලබා දුන්නා. ඒ මහජන මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන් වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයේදී යන චෝදනා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුවේ කර්මාන්ත සහ වාණිජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂාඩ් බදෙව්දීන් මහතා මෙන්ම එම අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ දිගුකාලීන අවතැන් වූවන් නගා සිටුමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මොහමඩ් යාසීම් සහ එම ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයා වූ අලගරත්නම් මනෝරංජන් යන දෙදෙනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී පුත්තලම ප්‍රදේශයේ පිහිටි අවතැන් කඳවුරවල සිටි 11,000කට අධික ජනතාවක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 222කින් මන්නාරම් ප්‍රදේශයට ඡන්දය භාවිත කිරීමට රැගෙන ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ්‍ය විමර්ශන ශ්‍රේෂ්ඨාධිපතිවරයා ප්‍රකාශ කළා. එම ලංකම බස් රථ සඳහා දිගුකාලීන අවතැන් වූවන්
නගා සිටුවීමේ ව්‍යාපෘතියෙන් රුපියල් 95,25,60ක මුදලක් නොවැම්බර් 15 වනදා ගෙවා ඇති බවත් එම ගෙවීම නීති විරෝධී බවට අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කිරීමෙන් පසුව එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් දින 6කට පසුව එම මුදල ප්‍රතිපූර්ණය කර තිබෙනවා. කෙසේ වෙතත් දින 6ක කාලයක් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම වගින් එම සැකකරුවන් තිදෙනා පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි මෙන්ම ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බැවින් ඔවුන් මත්තරංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් එම සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ අධිකරණ වරින්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි සංඥේය වැරදි මෙන්ම පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි දෙහින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැතිව පෙන්වා දුන් කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. පොලිසිය සතු බලතල අනුව ක්‍රියා කර ලබන 17 වනදා ප්‍රගති අධිකරණය හමුවට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. එයින්පසු නීතිපති දප්පුලද ලිවේරා මහතා අද පස්වරුවේ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට රිෂාඩ් බදියුදීන් ඇතුළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. රුපියල් මිලියන 9.5 සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීමට අදාළව සැකකරුවන් වශයෙන් නම් කර එම අයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමටද එම අය සැකකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් යලි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අභ්‍යාචාධිකරණය හමුවේ අද රිට් පෙත් සමගනු කළා. මීට පෙර කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට නොහැකිව තමා නිදහස් කළ පසුබිමක දේශපාලන හේතු මත විවිධ පාර්ශවයල කරන බලපෑම් හමුවේ යලි අත්අඩංගුවට ගැනීමේ සාධාරණ බියක් මතුව ඇති බැවින් මෙම රිට් පෙත් සමගනු කළ බවයි පෙත් සම්කරු පවසන්නේ. This is a news alert from Ada Derana 24. මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක්. ජීවන වියදම සහ COVID-19 වෛරසය හේතුවෙන් නැති වී ඇති දුෂ්කරතා සැලකිල්ලටගෙන රජය විසින් පරිප්පු, ටින්මාලු, බීලුණු, සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනික බදු ඉවත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යාංශයේ නිවේදනයක් උත් කරමින් සඳහන් කරන්නේ බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට ලොකු සැමන් ටින් එකක් රුපියල් 200කට, බීලුණු කිලෝවක් රුපියල් 100කට, සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 85කටද මිලදී ගත හැකි බවයි. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොස ආයතනයෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝවක් රුපියල් 150කට මිලට ගත හැකියි. මෙන්න එම පුවත නැවතත්. ජීවන වියදම සහ COVID-19 වෛරසය හේතුවෙන් ඇති වී ඇති දුෂ්කරතා සැලකිල්ලටගෙන රජය විසින් පරිප්පු, ටින්මාලු, බීලුණු, සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට ලොකු සැමන් ටින් එකක් රුපියල් 200කට, බීලුණු කිලෝවක් රුපියල් 100කට, සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 85කටද මිලට ගත හැකි බවයි. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොස ආයතනයෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝවක් රුපියල් 150කට මිලට ගත හැකියි. This is a news alert from Ada Derana 24. රාජ නොවන සංවිධාන සහ විදේශ ස්ථානාපති කාර්යාල මුස්ලිම් අන්තවාදී සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම නිසා ඒ මර්ධනය කිරීමට නොහැකි වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සඳහන් කළා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දෙවන දිනයටත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ජාත්‍යන්තරය තුළ IS සංවිධානයේ ක්‍රියාකාරීත්වය සහ මෙරට අභ්‍යන්තරේ නැගීම පිළිබඳව ඔබ ඇතුළු ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර තිබෙදීත් මෙරට තුළ ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සිදුවීම වළක්වා ගැනීමට ඔබගේ පාලන කාලය තුළ රජය අසමත් වුණා නේද යන්නයි. ඒට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශ ස්ථානාපති කාර්යාල
කාල එම අන්තවාදී සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම නිසා රජයක් ලෙස අපි ඒවා මර්ධනයට උත්සාහ දැරීමේදී අසිරිතාවෙන්ට මුහුණ දුන්නා යනුවෙන්. මෙහිදී හිටපු ජනාධිපතිවරයා ඇමතු ජනාධිපති කොමිසමේ සමාජික අභ්‍යචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ ඔබගේ දුර කාලය තුල කිසිවෙකුට හෝ ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීම තහනම් කර තිබුණේද යන්නයි. එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තහනම් කළේ නැහැ. යම් යම් හැසිරීම් නිසා එන්න එපා කිව්වා. පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ දුර කාලය තුල නොයෙකුත් විවේචනයන්ට ලක් වුණා. ජාතික ආරක්ෂක කවුන්සිලයට ආපුවාම ෆෝන් දෙකක් තියාගෙන අයිනකට වෙලා ඔබ ඉන්නවා. ගන්න තීරණ මොනවද දන්නේ නැහැ. දවසක් ආරක්ෂක කවුන්සිල් රැස්වීමෙන් පස්සේ මම පෞද්ගලිකව හමු වෙලා කිව්වා පූජිත් ආරක්ෂක කවුන්සිලේ වැඩ කටයුතු වලට අවධානය දෙන්න කියලා. 2018 මහනුවර ඇසළ පෙරහැරදී නැටුවා. දවස් දෙකකට පස්සේ මම ගෙන්නලා ඇහුවා පූජිත් දියවඩන නිලමේට නැටුව මදි වෙලාද ඔයා නැටුවේ කියලා. ඊට පස්සේ ආයෙත් දවසක් මාතර ඉස්කෝලේකට ගිහින් ළමයි ඉස්සරහ ටීචර්ස් ළගෙන් ප්‍රශ්න අහලා එතනත් ප්‍රශ්නයක් ඇති කරගත්තා. පොළොන්නරුවේ අපේ ගමේ නාවික හමුදාව සංගීත සංදර්ශනයක් ක්ලාස් එක කරලා තිබුණා. පූජිත් ඒකෙදි මගෙන් ඇවිල්ලා ඇහුවා සර් මම සින්දුවක් කියන්නද කියලා. මමත් ඉතින් ඔන්න ඔහේ හා කිව්වා. පූජිත් වේදිකාවට නැගලා සින්දුවක් කිව්වා. දෙකක් කිව්වා. සාමාන්‍යයෙන් ජනප්‍රිය ගායකයෙකුත් සින්දු 3ක් කියලා වේදිකාවෙන් බැහැලා යනවා. ඒත් පූජිත් 1 2 3ක් නෙවෙයි සින්දු 6ක් කිව්වා. ඒත් නැවතුනේ නැහැ. තව ටිකක් හිටියනම් මිනිස්සු හූගියයි කියලා බැරිම තැන මම නැගිටලා ආවා. මම වාහනේට නගිනවා දැකලා සින්දු කියන එක නවත්තලා ඇවිල්ලා පූජිත් මගෙන් ඇහුවා සර් මම සින්දු කියව ලස්සනයිද කියලා. මම කිව්වා හොඳ හින්දා තමයි මම මේ යන්නේ කියලා. ඔන්න ඔය වගේ හැසිරීමක් තමයි පොලිස්පතිගේ තිබුණේ. යයි හිටපු ජනාධිපතිවරයා කොමිසම් සභාවේ සිනහමෙද සාක්ෂි ලබා දුන්නා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස්පතිවරයාගේ මෙවැනි ක්‍රියාකලාප නිසා මම අගමැති රනිල්ට කිව්වා හම්බ වෙලා කතා කරන්න ඕනේ කියලා. පස්සේ රනිල් තලතා මංගල මලික් ඇතුළු 5 දෙනෙක් ඇවිල්ලා පූජිත්ගේ ක්‍රියාකලාප ගැන සාකච්ඡා කළා. පූජිත් එන්න කියලා උපදෙස් දුන්නා. කොහොම වුණත් අපි එකට වැඩ කළා. ඔය මාව හම්බෙන්න කෝල් කරන්න බෑ කියන කතාව මූලික බොරු. මොන උත්සවයකට ගියත් මම වාහනෙන් බහින්න කලින් පූජිත් දොර ගාව. මම PSOට කියනවා පූජිත්ට පොඩ්ඩක් අයින් වෙන්න කියන්න දොර අරගන්න බෑ කියලා. යයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන්නා. එසේම ප්‍රහාරයක් සිදු විය හැකි බවට තොරතුරු දිගින් දිගටම ලැබී තිබේදීත් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ඒ නොසලකා හැරීමෙන් තම වගකීම පැහැර හැර ඇති බව හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ සඳහන් කළා. එහිදී රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ කවුද වගකීම පැහැර හැර නිලධාරීන් යන්නයි. ඒට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එහි වගකීම ගත යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බවයි. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ලබා දීම සිදු කර ඇත්තේ කවුද යන්නයි. නිලන්ත ජයවර්ධන යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන් විගසම සභාපති විනිසුරුවරයා පෙරලා ප්‍රශ්න කළේ එසේනම් ඔබ ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම නිලන්ත ජයවර්ධනට නොපවරන්නේ මන්ද යන්නයි. එම ප්‍රශ්නය ඇසීමත් සමග හිටපු ජනාධිපතිවරයා සුළු මොහොතක් නිහඬව සිටි අතර පසුව සභාපති විනිසුරුවරයා නැවතීම ප්‍රශ්නය යොමු කළා. ඇයි ඔබ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීමක් නිලන්ත ජයවර්ධනට පවරන්නේ නැත්තේ? එවර ඊට පිළිතුරු ලෙස හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රධාන වශයෙන්ම වගකිය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා බවයි. සභාපති විනිසුරුවරයා යලිත් ප්‍රශ්න කරේ ලද තොරතුරු පිළිබඳ ප්‍රධාන වගකීම ඇත්තේ කාටද යන්නයි. කවුරුන් හෝ කෙසේ හෝ එම තොරතුරු මට දැන්විය යුතු තිබුණා. ඒ කියන්නේ හේමසිරි පූජිත් නිලන්ත සිසිර යන 4 දෙනාම මේකට වග කියන්න ඕනේ. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. මේ අතර පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අද යලියම කොමිසම හමුවට පැමිණියා. ඔහු අද එම කොමිසම හමුවට පැමිණියේ දෙවන දිනේටයි. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රාමාන්‍ය මහනිකාය සහ අමරපුර මහා සංඝ සභාව රැස් වී කිසිදු සාකච්ඡාවක් සිදු කිරීම හෝ ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කිරීමට තීරණයක් ගෙන නොමැති බව එම සංඝ සභාවල මහානායක හිමිවරුන් අවධාරණය කරනවා. ඊයේ එම සංඝ සභාවල ලේකකාධිකාරී හිමිවරුන් කිහිප නමක් 20 වෙනි සංශෝධන කෙටුම්පත අනුමත නොකරන බව පවසමින් පැවැත් වූ මාධ්‍ය හමුවට ප්‍රතිචාර දක්වමි. නානාහේන්පිට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ රාමාන්‍ය මහනිකායේ සහ අමරපුර මහා සංඝ සභාවේ නායක හිමිවරුන් කිහිප දෙනෙක් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ මෙලෙස අදහස් පළ කළා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහයෝගය ලබා දෙනවා කියන්නේ සියතින් ගෙලසින්ද ගැනීමක් හා සමානයි කියලා අපිට පේන ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව කතා කරනකොට. අපේ මේ ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසිකාමේ තියෙන කෙනෙක් ආවොත් එම එතකොට ඒ රාජ්‍ය හිම්පිටිම විනාශ රස්තියට පත් කරලා දානවා. කෙසේ වෙතත් මෙම ප්‍රකාශවලට විරෝධය දක්වමින් රාමාන්‍ය මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පෙමසිරි හිමියන් අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. රාමාන්‍ය නිකායක දෙවිසුන් වහන්සේලා වශයෙන් දේශපාලනමය වැඩවලට සම්බන්ධ නොවී යම්කිසි රැස්වීමක් නිකාය පිළිබඳව කෙරේ නම් විශේෂයෙන්ම මා දැනුවත් විය යුතුයි. නැත්නම් එදාට ඉන්න මහානායක හිමියන් ඒවා දැනගත යුතුයි. මහානායක හිමියන් දන්නේ නැතුව ප්‍රකාශ
කිරීම යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි. මේ අතර අමරපුර මහා සංඝ සභාවේ වැඩවන උත්තරීතර මහානායක පූජ්‍ය කන්තුනි අස්සිජි හිමියන්ද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රකාශ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරනවා. අමරපුර මහා සංඝ සභාව රැස් වී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවත් විධායකය දැනට වඩා ශක්තිමත් විය යුතු බව තම පෞද්ගලික මතය බවත් උන්වහන්සේ මෙම නිවේදනයෙන් පෙන්වා දෙනවා. එමෙන්ම සංවර්ධනාත්මක විවේචනවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් හොඳින් ඇහුම්කන් දිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා. මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත් කතෝලික රදුගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කතෝලික රදුගුරු සම්මේලනය පවසන්නේ එක් පුද්ගලයෙකුට බලය කේන්ද්‍රගත වීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර වීම හේතුවෙන් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවයි. සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස් වී නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට දායක විය යුතු බවත් එහිදී විවිධ අර්ථකථන සිදු කිරීමට නොහැකි ආකාරයෙන් අඩුපාඩු සකස් කළ යුතු බවත් රදුගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 9 වනදා අරලිගහ මන්දිරයේ පැවති හමුවේදී තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් ඒ පිළිබඳව තම ස්ථාවරය දන්වා ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද ලිපියක් යොමු කර තිබෙනවා. විගණන සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීම, අමාත්‍ය මණ්ඩල සීමාවන් ඉවත් කිරීම, වසරක් තුල පාර්ලිමේන්තුව විසිරුවීම සඳහා බලය සකස් කර ගැනීම, ද්විත්ව පුරවැසි නීති වෙනස් කිරීම ඇතුළු කරුණු කිහිපයකට අදාළව මෙම ලිපියෙන් සී විරෝධය පළ කරන බව මන්ත්‍රීවරයා පවසනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද දිනේදීත් පාර්ශ්ව රසක් මෙලෙස අදහස් පළ කළා. අපේ රටේ ප්‍රධානම ශිෂ්‍යම අමරපුර නිකාය රාමන්නිකාය භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළ තියෙනවා මේක කරන්න එපා කියලා. රටේ මේ ආණ්ඩුව බලයටපත් කරන්න වැඩගත් මෙහෙවරක් කරපු ජාතික බුද්ධිමතුන් ස්වාමීන් වහන්සේලා විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒව නොතකා ක්‍රියා කරනවා නම් ඉතින් ඒකේ දේශපාලන වගකීම සමාජ ප්‍රශ්නය රජයට එල්ල වෙයි. ධම්ම කතා කරනගේ තේරුමක් නැහැ. මොකද හේතුව අධිකරණයෙන් වෙන වාර්තාව 20 වෙනිදා පාර්ලිමේන්තුවට ගරු කතානායකතුමා විසින් ඉදිරිපත් කරාට පසුව පිළිපුලන් සාකච්ඡා. දැන් ආණ්ඩු පක්ෂය ඇතුළෙම සමහර අය මේකට විරුද්ධව යම් ප්‍රකාශ නිකුත් කරනවා. නමුත් ඒ ප්‍රකාශ වලින් මනින්න බෑ. ඔවුන්ගේ අවසාන තීන්දුව මොකද්ද කියලා. ඒක ඡන්දෙට ගියාම පස්සේ තමයි බලන්නේ. සමහර අය රඟපෑමුත් කරනවා. අද ආණ්ඩුව තුළම 20කට වැඩි ගාණක් 20ට විරුද්ධව කටයුතු කරන්න දැන්ට තීරණය කළා තියෙනවා කියලා අපිට දැනලා තියෙනවා. ඒ වගේම විමල් වීරවංශ මහත්මයා කියලා තියෙනවා මං යෝජනා කරපු මං කියපු සංශෝධන එකක්වත් ආණ්ඩුව කළා නැහැ. ආණ්ඩුවේ කඩා වැටීම ආරම්භ වෙන්නේ 20න් කියලා මං කියනවා. ලියන්න තිබෙන මල්ල ඔබා බලන්නේ කුමටයි කියලා පරණ සිංහල කියවනක් තියෙනවා. හරියටම සතියකින් පාර්ලිමේන්තුව කැඳවුනම කතානායකතුමා අපිට දැනුම් දෙවි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක්ද කියලා. තැන් තැන් වල පළවෙන නොනිල තීන්දුව ගැන අපට අදහසක් ප්‍රකාශ කරන්න බෑ.